අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපේ සෝදානම් වෙමු ඉරිදා සිට්නේ තසපුව අහන්න. ඉරිදා සිට්නේ තසපුව තුළ අද ධර්මදේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. මේ කොරෝනා වෛරසය හේතුවෙන් යම් පීඩාවකට පත් වූ කෙනෙක් සිටිනවා ලංකාවේ හැම දිනකටම මේ ධර්මදේශනාවේ ආශිර්වාදයෙන්ුත් සිත ශාන්තිය රැකවරණය ආශිර්වාදය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් අපි ආරාධනා කළා පදවි ශ්‍රීපුර ලස්සන ගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ අද දවස තුලදීත් අපට මේ ගැඹුරු වූ ධර්මය පහදා ගැනීම වටහා ගැනීම පහසු වන ආකාරයෙන් දේශනාව සිදු කරાવી. ධර්ම ශ්‍රවණ කුසලයේ ජීවිතේ භාග්‍යම පිණිස හේතු වෙන්නා වූ සෝතාපට්ටි අංගයක්සේ සලකා ධර්මය අහන්නට ඔබේ සිත් නැඹුරු වේවායි කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මතා. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී සදැහැති කාරුණික පින්වත්නි, අද දවසේ ඉරිදා සිට්නේ තසපුවෙන් පින්වතුන් කවදත් බලාපොරොත්තුවෙන් සිටින පරමාර්ථ ධර්ම නිශ්‍රිත ධර්ම දේශනාවකට කාලය වෙන් කරගන්න සන්ධ්‍යා කාලයේ ධර්ම දේශනාවට කලින් සිහිපත් කරන්නම්. පින්වත්නි, අද දවසේ අපි කතා කරන්න යන්නේ ඔබ දන්නවා අපි පහුගිය සති දෙක පුරාවටම අභිධර්මාර්ථ සංග්‍රහය කියන මේ ඊටාම වටින ග්‍රන්ථය මුල් කරගෙන තථාගත භාග්‍යතුන් වහන්සේ විසින් ලෝකයට දේශනා කරන්නට යෙදුණු පරමාර්ථ ධර්ම පිළිබඳව ක්‍රමානුකූලව අධ්‍යයනය කරමින් සිටින්නේ. ඊට අනුරූපීව අපි එක සතියක සම්මුතිය සහ පරමාර්ථය පිළිබඳවත් පරමාර්ථයට පරමාර්ථයයි කීවේ ඇයි කියන කාරණාව පිළිබඳවත් ටිකක් ගැඹුරු ලෙස සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට අපි දෙවන සතිය වෙනකොට එහි තියෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරෙන් චිත්තය පිළිබඳව සාකච්ඡා කරන්නට අවතීර්ණ වෙලා ඒ කාමාවචර සිත් යටතේ තියෙන අකුසල සිත් 12 පිළිබඳව කතා කරන්නට ආරම්භයක් ගත්තා. ඉතින් ඔබට මතකයි නම් මම අකුසල සිත් ගැන මතක් කරන්නට කලින් අකුසල් සිත් වලට ඒ හැඩතලය ලබා දෙන, ඒ ස්වરૂපය ලබා දෙන අකුසල චෛතසික පිළිබඳව ඔබට සිහිපත් කිරීමක් කළා. එහිදී අකුසල චෛතසික 14ක් තියෙන බව, ඒ 14න් 4ක් සෑම අකුසල් සිතක් එක්කම යෙදෙන බවත්, ඒ කියන්නේ අකුසල් සිත් 12ත් එක්කම යෙදෙන චෛතසික 4ක් තියෙන බවත් සිහිපත් කළා. මතකයිද? මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය. මොනවද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච කියන 4. මෙන්න මේ 4ට කියන නම තමයි අකුසල සාධාරණ චෛතසික. ඇයි අකුසල සාධාරණ චෛතසික කියන්නේ?
මේ චෛතසික 4 පින්වත්නි හැම අකුසල සිතකම යෙදෙනවා. මේ මෝහය, අහිරිකේ, අනුත්ප්පේ, උද්ධච්චය කියන 4 නිසා තමයි මේ ඒවා අකුසල චෛතසික බවටම පත් වෙන්නේ කියලා කිව්වත් වැරදි නෑ. මොකද මේවා පින්වත්නි හැම එකකම යෙදලා දැන් මෝහයෙන් මුලා කරනවා. මුලා කිරීම නිසාමයි අරමුණේ අපි හැප්පෙන්න ගන්න. ඒ ගැන තමයි අපි ගිය සතියේ සිත්නෙත් අසපුවෙන් සිහිපත් කිරීමක් කළේ. පින්වත්නි ගිය සතියේ සිත්නෙත් අසපුව ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් අපට කතා කරලා ඇත්තටම මේ ධර්මයේ පිළිබඳව ආසාවක් කැමැත්තක් තියෙන බොහෝ දෙනෙක් කතා කරලා බොහෝම හොඳ තමයි කිව්වේ අනේ ස්වාමීනි කාලෙකින් ඇහෙන්න ලැබෙන ධර්මතාවයන් පිළිබඳව සාකච්ඡාවක් සමහරු ලියලා ඒකේ නෝට් අපිට එව්වා. සයින්ස් අපි මේ වහන ගමන් ලියාගත්තා කියලාත් එව්වා. ඉතින් සමහරක් විට මේ සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන අපේ රත්තරන් අම්මලා හරි තාත්තලා වගේ අහිංසක අම්මා තාත්තලා ඉන්නවනම් මගේ අම්මි තාත්තේ ඔබ මේ ධර්මදේශනාවට බය වෙන්න එපා. මම හැමදේම කියන්නේ එකයි. මම මේ ගැන ආයිත් කියලා දෙනවා ඔබට. හරිද? දැන් අපි පහුගිය සතියේ මෝහයිරික අනුත්ප්ප උද්ධච්ච කියන 4 ටිකක් ගැඹුරු පැතිකඩක් නේ. ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන ගැඹුරු කාරණා පිළිබඳව සාකච්ඡා කළා. සමහරක් විට ඔබට තේරෙන්නත් ඇති. සමහරක් විට ඔබට නොතේරෙන්නත් ඇති. පින්වත්නි මේ අභිධර්මයේ හිම තමයි. කියන්නේ අභිධර්මයේ කරුණු හරිය සියුම්. එනිසා මේවා ඌමනාවෙන් අහගෙන හිටියොත් මගේ රත්තරන් පින්වත්නි ඔබට මේක නොතේරෙන්නේ නැම්නේ. සක් කොලයක් පෑනක් අතට අරගෙන මේ කියන ධර්මතා පිළිබඳව පුංචි සටහනක් එහෙම දාගන්න. නැවත නැවත මේවා ශ්‍රවණය කරනකොට ඔබට මේ අභිධර්මයේ පිළිබඳව තියෙන සැක සංකා සියලු දේවල් නැති වෙලා යයි. මොකද පින්වත්නි මේ අද වෙනකොට අභිධර්මයේ දැන් මේ හිමවත් අධ්‍යාපනයක් නොලබපු ඇත්තෝ දැන් සමහරු කියන චිත්ත වීති පිළිබඳව ඔය පින්තුල්ලා දන්නෝනේ අපි ධර්මදේශනා කළා කියලා. දැන් චිත්ත වීති කියලා එකක් ත්‍රිපිටකයේ නැහැ. දැන් බලන්නකො මෙහෙම කියනවනේ. ඔය චිත්ත වීති පහුකාලීන ග්‍රන්ථය. පින්වත්නි මේ චිත්ත වීති පහුකාලීන ග්‍රන්ථ කියලා කියන්නේ මේ පින්තුල්ලා පිටකය කියවලම නැති නිසා. ඒ කියන්නේ මේ අඩුම මේ ත්‍රිපිටකයේ යන්තම් හරි කියව ගත්තනම් මේක උඩින් පල්ලෙන් කියවුවට චිත්ත වීති ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒත් සියුම් තැන් ලියලා තියෙන උතුමන්ට පවා නිග්‍රහ කරමින්. හරිද? මේ පිටකේ අධ්‍යයනය කරාට පින්වත්නි මේවා ගැන හොයන්න බලන්න පුළුවන් කමක් නැහැ. දැන් විශේෂයෙන්ම ඔය මං හැමදේම කියන කතාවක් භවංගසිත. භවංගසිත කියන එක මේ පසු කාලීන මතයක් නෙමෙයි. ඒවා පිටකයේම තියෙනවා. භවංගස්ස, භවංග කියලා නම් වලින්ම තියෙනවා. ඒවා තරම් හොයාගන්න පුළුවන්. ඊළඟට ඔය ජවනසෙත් 7ක් ගැන අභිධර්මයේ චිත්ත වීතිවල කියවෙනවා. දැන් සමහරු කියනවා මේ ජවනසෙත් ත්‍රිපිටකයේ නැහැ. හරිද? ඒවා ඔක්කොම පහුකාලීනයි කියලා. එහෙම එකක් නෑ මගේ පින්වත්නි. ඔය ප ဋ ාණ ප්‍රකරණය අධ්‍යයනය කරනකොට ප ဋ ාණයේ තියෙනවා ණය ක්‍රමයක් පරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කියලා. කියන්නේ පරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං. පූර්වයේ කරගෙන කුසල් පසුපසු කුසල් සිත් වලට මේ උපනිශ්‍රේ වෙනවා කියන එක තමයි සිහිපත් කරලා තියෙන්නේ. අන්න බලන්නකො එතන පූර්වයේ එන කුසලිය පසුපසු කුසල් සිත් වලට උපනිශ්‍රේ වෙනවා. අන්න බලන්න ජවන් සිත් 7 පිළිබඳව දේශනා කරපු හැටි. පූර්වයේ එන කුසල් ජවනිය දෙවන ජවනියට උපකාරයි. ඒ ජවනිය තුන්වෙනි එකට උපකාරයි. ඒ ජවනිය හතරවෙනි එකට උපකාරයි. මෙන්න මෙහෙම ජවන් සිත් පිළිවෙල සප්තම ජවනිය දක්වා මේ ණය ක්‍රමෙන් තමයි කියලා තියෙන්නේ. ඊළඟට තවත් බොහෝ අය අහනවා සම්පටිච්ඡන හිත කොහිද? සම්තීරණ හිත කොහිද? ඕවා කොහිද මේ පිටකේ තියෙන අපිට පෙන්වන්න කියලා. පින්වත්නි විභංග ප්‍රකරණේ මම මේ ටික කියන්නේ පින්වත්නි මේ අභිධර්මයේ අපි අත්නෝමතිකව දේශනා කරන එකක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ණය මත පිහිටලා පූර්වාචාරින් වහන්සේලා අපට දායාද කරපු දේශනාවයි මේ ඔබට දේශනා කරන්නේ. විභංග ප්‍රකරණයේ තියෙන ධාතු විභංගය කියලා එකක්. ඒ ධාතු විභංගයේ බුදුරජාණන් වහන්සේ සප්ත ධාතු. දැන් සාමාන්‍යයෙන් අපි ධාතු 6ක් ගැන නිකන් හැමතිස්සෙම වගේ අහන්නේ. මෙතනදී ධාතු 7ක් ගැන දේශනා කරලා තියෙනවා. මෙතනදී පින්වත්නි එක තැනක් තියෙනවා. මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව කියලා දෙකක් දේශනා කළා. මොකක්ද? මනෝ ධාතුව කියලා එකක් තියෙනවා. මනෝ විඥාන ධාතුව කියලා එකක් තියෙනවා. ඔන්න ඔතන අර මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ හෘද වස්තුවේ තියෙන වස්තු රූපය අසුරු කරගෙන උපදින සාමාන්‍ය ඔබ දන්න මනෝ විඥාණයට. එතකොට මනෝ ධාතුව කියන්නේ මොකක්ද? අන්න එතනදී මනෝ ධාතුව කිව්වද කියන එක මෙන්න මේ ධාතු විභංගයේදී අභිධම්ම භජනීය කියන ක්‍රමයේදී විස්තර කරනවා. තත්ත කතමා මනෝ ධාතු චක්කු විඥාන ධාතුය උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා උපජ්ජති චිත්තං මනෝ මානසං ආදී වශයෙන්. චක්කු විඥාන ධාතුව ඉපදිලා නිරුද්ධ වෙලා අනතුරුවම සමනන්තරා උපජ්ජති චිත්තං. අන්න ආපහු උපදින සිත. මොකද්ද මේ උපදින්නේ? සම්පටිච්ඡන සිත. නේ බලන්නකෝ ලස්සනට සම්පටිච්ඡන සිත පිළිබඳව කියලා තියෙන හැටි.
දැන් මෙන්න මෙතන කුසල අකුසල විපාක වශයෙන් ඇති වෙන මනෝ ධාතුව සම්පටිච්ඡන කෘත්‍ය සිදු කරන සිත කියන එක විග්‍රහ කරලා තියෙනවා. හරි. ඊළඟට අනතුරු එතනම තියෙනවා. සබ්බ ධම්මේසුවාපන පඨම සමන්නාහරෝ කියලා චක්කු විඥානාදී සියලු ධර්මයේ උපදින්න කලින් ඒවා එකඟ කිරීම හුවා දක්වමින් මොකද්ද කියන්නේ ආවර්ජන කෘත්‍ය කරන පංචද්වාරා වජ්ජන සිත උපදින බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් ওই වගේ මගේ පින්වත්නි සම්පටිච්ඡනීට පස්සේ සම්තීරණය කරන එක. හරිද? මනෝ ධාතු යාපි උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තරාති. ඒ මනෝ ධාතු ඉපදිලා ඒක නිරුද්ධ වෙනකොටම ඒත් එක්කම කියලා සිහිපත් කරලා සම්තීරණ කෘත්‍ය සිදු කරන සිත පිළිබඳවත් සිහිපත් කරලා තියෙනවා. දැන් මෙන්න මේ අව්‍යාකෘත ධර්මය නැත්නම් මෙන්න මේ සම්පටිච්ඡන සම්තීරණාදී ධර්මතාවයන් පිළිබඳව පෙළේ තියෙනවා. හැබැයි ඒක අර ඔය පිංගුතුල්ලා හිතනවා වගේ මේ අල්ලලා බලලා ඔබලා අහුවෙනේව නෙමෙයි. අන්න ඒකයි. ඒකයි මේ අභිධර්මයේ ගැඹුරු පැතිකඩක් ඔබට උගන්වන්නේ පිංගුවත්නි. නැත්තම් ඔබට මේ ත්‍රිපිටකය අතහැරෙනවනේ. තේරුණාද මගේ රත්තරන් පිට දැන් 80000ක් ධර්මස්කන්ධෙන් 42000ක් අභිධර්ම පිටකයි. ඒතර ඔබ මේ 42000 අතහැරලාද නිවන් යන්න හදන්නේ? එහෙනම් අපිට 84000ක් ධර්මස්කන්ධය ඕනේ නැහැ. ඒකෙන් 21000ක් ඔබට අයිතිම නැහැ නේ කියන්නේ විනය පිටකේනේ තියෙන්නේ. ඒකයි ති වික්ෂුන් වහන්සේලාට. හරිද? එතකොට ඔබ එනම් උදම්මනන්න එපා 84000ක් ධර්මස්කන්ධය. ඔබට 21000යි තියෙන්නේ. ස්කන්ධ වශයෙන්. ඉන් සම්මතක තියාගන්න. මේ අභිධර්ම ඉගෙනීමේ වටිනාකම තමයි මේක. හරිද? ඊට පස්සේ ඔය ඕවා ගැන ඕන තරම් පරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආදි වශයෙන් ওই වොත්තපන සිතක් පිළිබඳව පවා හේතුප්‍රත්‍ය වෙන විදිය දක්වලා පෙන්වලා දීලා තියෙනවා. හැබැයි අද වෙනකොට මේවා පිළිබඳව නිසි අධ්‍යයනයක් නැතිව හිතුමතේ මත ප්‍රකාශ කරන්නේ යම තුල තමන්ටත් අනුන්ටත් නිර්වාණීය වැසෙන ස්වභාවයක් දකින්න තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබට හොඳට ඉගෙන ගන්න පුළුවන් අද මේ කියලා දෙන චෛතසික ධර්මවල දිට්ඨි කියන චෛතසිකයට හිත යොමු කරාම. හරි. පින්වත්නි ඔන්න දැන් අපි පරමාර්ථය පිළිබඳව කතා කළා. පරමාර්ථ ධර්මයන්ගෙන් සිත පිළිබඳව කතා කරගෙන එද්දී අකුසල් සිත් පිළිබඳව කතා කරන්න අපි අකුසල චෛතසික වලට ආවා. පින්වත්නි මේ අකුසල චෛතසික වලත් අපි හතරක් ගැන කතා කරලා ඉවරයි. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච කියන හතර. හොඳයි. දැන් තමයි මෙතන ඉඳන් අපි අද දවසේ ධර්ම දේශනාවට යමු වෙනවා. පින්වත්නි මේ අකුසල චෛතසික කියලා කියන්නේ මේ ජීවිතයක් ඇතුලේ සත්වයකට මහත් වූ විපතක් සලසන චෛතසික ධර්ම කොටාසයක්. හරිද? මේ ජීවිතය ඇතුලේ සත්වයාට පුදුම විපතක් සලසවන කොටාසයක් තමයි මේ අකුසල චෛතසික කියලා කියන්නේ. මේ අකුසල චෛතසික වලට මහා බලයක් තියෙනවා. හිතන්න නිකන් ප්‍රේතිමත්ව ඉන්න කෙනෙක්ට යම් කිසි කෙනෙක් ප්‍රේතිමත්ව ඉන්නවා. එයාට පරස වචනයකින් දොස් පවරපු ගම මොකද වෙන්නේ? එයාගේ ස්වභාවය ශණයකින් වෙනස් වෙනවා. Tamanට ආක්‍රෝෂ පරිභව කර පුද්ගලයා පිළිබඳව කෙනෙහිම ඔහුට තරහක් ඇති වෙනවා. අර බලන්න ප්‍රීතියෙන් ඉන්න කෙනාගේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කර මොහුන අඳුර පැහැගැන්වුවේ කවුද? මෙන්න මේ අකුසල චෛතසිකයන්ගේ බලය තමයි ඒක. එතකොට එයා මෙච්චර වෙලා කතා කරපු මෘදු වචන වෙනුවට රෞද්‍ර දැඩි වචන භාවිතයට යාව යොමු කරනවා. කවුද? මෙන්න මේ අකුසල චෛතසිකය. එතකොට බලන්නකෝ එයා කතා කරද්දී හඬ වුණත් අශෝභනයිද අශෝභනයිනේ. දැන් ඒ දේශේ හේතු කරගෙන පස්සේ අවියායුධ වලින් මේ පහර දෙන තත්වයට පාපත් වෙනවා. එතනිනුත් නවතින්නේ නැහැ. මොකද කරන්නේ අවසානයේදී? තව කෙනෙක්ව මරන්න උනත් පෙළඹෙන්න පුළුවන්. ඔන්න බලන්න මේ අකුසල චෛතසික වල ස්වභාවය. දැන් එයා යම් වෙලාවකවත් ඔය ද්වේෂ සහගත සිතින් මිය ගියොත් දුගතිය ඉපදිලා බොහෝ දුක් විඳින්නටත් සිදු වෙනවා. ඔක තමයි ඇත්ත. නිතර ද්වේෂයෙන් පසු වෙන කෙනෙක්ට එයාගේ සංසාරික භවය තුල ලබා දෙන ජීවිතය පවා අන්‍යයන් අප්‍රිය කරන දුර්වර්ණ අවලස්සන ස්වභාවයෙන් යුක්ත ශරීරයක් ඇති කරවනවා. මෙන්න මේ වගේ මේ එක අකුසල චෛතසික ධර්මයක් තුලින් ඇති කරන අයහපත. මේ ද්වේෂය කියන්නේ එක අකුසල චෛතසිකයක් විතරයි. බලන්න එක අකුසල චෛතසික ධර්මයකින්ම ඇති කරන අයහපත කොයිතරම් බලවත්ද කියලා. නේද? කෙනෙක් නිතර ද්වේෂයෙන් ඉන්නවනම් එයා මොකද වෙන්නේ? දිනෙන් දින එයාගේ ජීවිතය පිරිහීමටයිපත් වෙන්නේ. නෑ දැන් හිත මිතුරන් එයා ගාවින් අයින් වෙනවා. එයාගේ නුවණ දුර්වර්ණ කෙනෙක් දුර්වල වෙනවා. ඕක තමයි වෙන්නේ. මුහුණ පව අවපැහැගන්නවා අපි දන්නවා. ශාරීරික ආබාධ පව ඇති වෙන්න පුළුවන් පිටත්. ඒ ද්වේෂය නිසා යම් අයට ශාරීරික ආබාධ පව ඇති වෙනවයි. එයාට කොයි වෙලෙත් තියෙන අර නෙගටිව් මානසිකත්වයක් නේ. හරිද? ඊළඟට එයාගේ අතුලාන්තය දැන් අධික ද්වේෂයෙන් පසු වෙන කෙනෙක්ගේ සිත సంతානේ අතිශයින්ම ව්‍යාකූලයි. ඒ ව්‍යාකූල බව පින්වත්නි පුදුම වදයක් දෙන්නේ. අන්න ඒකයි මේවා ඉගෙන ගන්නකේ වටිනාකම තේරෙනවද? අධික ද්වේෂය කෙනෙක්ගේ මොළේ ස්නායු පද්ධතියට පවා හානි කරන්න පුළුවන් කියන එක මේ අද වෙනකොට සමහර මානසික රෝග දිහා බලනකොට ඔප්පු වෙලා තියෙනවා. හරි? එනිසා පින්වත්නි මේ ද්වේෂය කියන එක සත්වයාව අන්ධයෙක් බවට පත් කරනවා. යම් කිසි කෙනෙක් ද්වේෂයෙන් සිටිනකොට බොහෝ ගුණ සම්පන්න දෙමව්පියන්ව පේන්නේ නැහැ. ගුරුවරුන්ව පේන්නේ නැහැ. පැවිද්දන්ව පේන්නේ නැහැ. Tamanට බොහෝ උපකාර කරපු අයට පවා බැනවදින්න යනවා. පහර දෙන්න යනවා.
අන්නේ නිසා ඔය පිංගුතුලා හොඳට දැනගන්න මේ අකුසල චෛතසික ධර්මයන් මේ එකක් විතරයි. ද්වේෂය කියන එකම සත්වයේගේ సంతානියම අඳුරුභාවයට පත් කරනවා. ඒ නිසා පිංගුත්නි අපි මේවා දැනගෙන ද්වේෂය හරියට දැනගෙන හතර වටෙන්ම මේ ද්වේෂයේ ලක්ෂණීය දැනගෙන ද්වේෂයෙන් අත මිදෙන්න ඕනේ. මම ওই පිංගුතුලාට කියලා දෙනවා මේ අකුසල ස්වභාවය අපිව රවට්ටන්න එන විදිය. මේ හැමදේම ওই පිංගුතුලාට මම කියලා දෙනවා. මේ එකක් එක්ක සියලු ධර්මතා දිගාරිනවා. ඒ නිසා මේවා හොඳට දැනගන්න. මේවා අපි දැනගත්තාම අපි අභිධර්ම ඉගෙන ගන්න එක පැත්තකට දාමුකෝ. මේ අකුසලය ගැන දැනගන්න. මේවා ගැන දැනගත්තාම පිංගුනි හරි පුදුම නිදහසක් එනවා. හරි? මෙන්න මේ වගේ සෑම අකුසල චෛතසිකයක්ම පිංගුත්නි සත්වයකට ඇති කරවන්නේ අයහපත් ස්වභාවයක්. සිතේ පවතින පිවිතුරු ස්වභාවය දුරු කරලා ඒක පවිතු ස්වභාවයකට පත් කරන්නේ මෙන්න මේ අකුසල චෛතසික. හරිද පිංගුනි? පිංගුනි මේ ලෝකේ පවතින බලවත්ම දේ තමයි සිත කියන එක. මේ සිත තරම් බලවත් දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඒක නිසා බුදු දහමම පදනම් වෙන්නේ සිත පිළිබඳ. මනෝ පුබ්බංගමා ධම්මා. චිත්තේන නීයති ලෝකෝ. චිත්තං රක්ඛේත මේදාවි. එහෙමනේ කියලා තියෙන්නේ නේ. ඒ නිසා මේ අකුසල ධර්මයන්ගෙන් කෙලිටි වෙච්ච හිත පව් වලට නැත පාපී ක්‍රියාවන් වලට යොමු කරලා මහත් වූ විපතක් ඇති කරන නිසා අපි මේ පාපී කියන්නේ නැත්තම් මේ පෞකාර චෛතසික ධර්මියෝ පිළිබඳව අපිට කරදර කරන අපේ හිත වෙනස් කරන අපිව නරකට ඇදලා දාන මෙලව පරලොව නරක සලසන අකුසල චෛතසික පිළිබඳව ඉගෙන ගත යුතුමයි. හරි? හොඳයි. ඊට අනුරූපීව පින්වත්නි පහුගිය දවසක මම ඔබට මතකයි නම් සිහිපත් කළා දිගින් දිගටම මෝහය අහිරිකේ අනුත්ප්ප්‍ය උද්දච්චය පිළිබඳව. ඒ නිසා මම අද දවසේ ආපහු එතනට යන්නේ නේ. එතනට යන්නේ නැතුව එතනින් මෙහා තියෙන ඊළඟ චෛතසික පිළිබඳව ඔබට සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්න. එතකොට අපිට කතා කරන්න තියෙනවා ලෝභය, දිට්ඨිය, මානය. හරි? ලෝභ, දිට්ඨි, මාන, ද්වේෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියන චෛතසික 10 පිළිබඳව. පින්වත්නි මේකේ අපිට පළවෙනියටම කතා කරන්න තියෙන්නේ ලෝභය පිළිබඳව. පින්වත්නි මේ ලෝභය කියලා කියන්නේ හරි දැනගත යුතුම ධර්මතාවයක්. මේ ලෝභය අර්ථ ගන්නනවා ආරම්මනේ ලුබ්බති අபிසංගතිති ලෝභ. කොහොමද කියන්නේ? ආරම්මනේ අරමුණෙහි ලුබ්බති අபிසංගති. ලුබ්බති අபிසංගති කියන්නේ පින්වත්නි ගිජුවීම් වශයෙන්. අර ගිජුවීමක් තියෙන්නේ. අරමුණෙහිට ගිජු වෙලා ඒ අරමුණේ කෙනෙක් ඇලෙනවද? අන්න එකයි කියන්නේ ලුබ්බති අபிසංගති කිය. යම් කෙනෙක් අරමුණට ගිජු වෙලා ඒ අරමුණේ ඇලෙනවද? සෝ ස්වභාවෝ ලෝභෝ. අන්න ඒ ස්වභාවයට කියනවා ලෝභය කියලා. පිට මේ ලෝභයේ තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන තමයි දැන් ඔය පිටුතුල දන්නෝනේ ලක්ෂණ කියන්නේ ස්වභාවය. රස කියලා කියන්නේ කෘත්‍ය. කියන්නේ ලෝභය කරන කෘත්‍ය. පච්චුපට්ඨාන පදට්ඨාන කියලා කියන්නේ ලෝභය වැටහෙන විදිය. පච්චුපට්ඨාන කියන්නේ වැටහෙන විදිය. පදට්ඨාන කියලා කියන්නේ ආසන්න කාරණාව. හරිද පින්වත්නි? අපි මේවා එකින් එක ඉගෙන ගමුකෝ. මෙන්න ලෝභයේ තියෙන ලක්ෂණය තමයි ආරම්මන ගහන ලක්ෂණ. මොකද අරමුණ අල්වා ගැනීම තමයි ලක්ෂණය. ඒක තමයි ලෝභයේ තියෙන ලක්ෂණය. බැහැර කළ යුතු අරමුණ බැහැර නොකර මොකද කරන්නේ? අල්ල ගන්නවා. අන්න බලන්නකෝ. අල්ල ගැනීම තමයි ලෝභයේ ලක්ෂණය. අபிසංග රසෝ. අරමුණට ගිජු වීම නැත්නම් අරමුණට ඇලීම තමයි මේ ලෝභයේ කෘත්‍ය බවට පත් වෙන්නේ. තේරුණාද මම මේ කියන එක? හරි. ලක්ෂණය තමයි අරමුණ අල්වා ගැනීම. කෘත්‍ය තමයි අරමුණෙහි ඇලීම. අපරිච්ඡාග පච්චුපට්ඨාන. අපරිච්ඡාග පච්චුපට්ඨානෝ කියලා කියන්නේ මේක වැටහෙන්නේ කොහොමද? වැටහෙන විදිය තමයි බැහැර කළ යුතු වස්තු බැහැර නොකිරීම. අපි සමහරුන්ට කියන්නේ බල්ලා පිදුරු කන්නේත් නැහැ, කන කාටද දෙන්නෙත් නැහැ කියලා. අන්න ඒ වගේ මේ ඒක තමයි ලක්ෂණය. ඒව බැහැර කරන්න ඕනි දේවල් බැහැර කරන්නේ. ඕන කුණු ගොඩකුත් නැහැ, ඕන නැති කුණු ගොඩකුත් නැහැ. දැන් සමහරු තිපින්ගදී දැන් කසාද බැඳලා හරි අර මගුල් ලැබුම තාම අල්මාරිය තියාගෙන මේකනේ අප්පච්චි ඉතින් මම කසාද බැඳුකෝ ඇඳුවනේ කියලා ඒක තාම බලබලින්. හරිද? අර ඒ තමයි අල්ලා ගැනීම. දැන් සමහරු ඔය ඇඳුම් ගන්න ෂොප් වලට එහෙම යනවනේ නේ. ෂොපින් එහෙම යනවනේ කට්ටිය. ඒ ගියාට පස්සේ මොකද කරන්නේ මේ? සමහරු අර ගන්නෙත් නෑ, දකින්න අරමුණේ ඇලෙනවනේ. බලන්නකො මේ ලෝභයේ ස්වභාවය. මේකත් හොඳයි, අරකත් හොඳයි, අරකත් බලන්න ඕනි, මේකත් ලස්සනයි කී ඔක්කොම ඇදලා දානවා. සමහරක් විට අර කඩේ ඉන්න හිටත් ලොකු කරදරයක්. ඒක ගන්නෙත් නෑ. ඒ පිළිදි ගන්නත් නෙමෙයි. දවසානි සමහරු ගන්නෙම නැතුව යනවනේ නේ. අර නැත්තම් 1000ක් විතර ඇදලා අවසානයේදී මොකද වෙන්නේ? එකක් විතර අරගෙන යනවා. ඒ තමයි අර ලෝභයේ ස්වභාවය. ඒක දන්නේ නේ. හැබැයි ඇහුවාම කියනවා අපි බඩුවක් ගද්දි පරිස්සමෙන් ගන්න ඕනේ. හොඳට හොයලා බලලා ගන්න ඕනේ. ඒ හොයලා බැලීම කෙසේ වෙතත් එතන බොහෝ දෙනෙක්ට අර දකින්න වස්තු අතගාලා බලලා අල්ලලා බලලා එහෙම යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි ඇත්ත. හරිද? ඒ නිසා මේ ඔය බොහෝ දේවල් Tamanට අවශ්‍යම දේවල් පින්වත්නි අවශ්‍යම දේ හිතලා බලලා හිතලා
අර නේද එහෙම කියනවනේ රාහුල හිතලා කටින් වචන ප්‍රකාශ කරන්න. ආයි කිව්වට පස්සේ අදගන්න බෑ. පච්චවෙක්කිත්වා රාහුල කාහින කම්මං කාතබ්බන් නිකන් මේ කිව්වේ. කියන්නේ ලෝභයෙන් යම් කිසි කෙනෙක්ගෙන් ඉල්ලුවොත් එහෙම ආසාවට අපිට ඉල්ලන්න හිතේ අරක හොඳයි මේක හොඳයි මෙහෙම හොඳයි කියලා. ඊට පස්සේ වෙන දේ මම මේ වගේ අනිෂ්ට විපාක පිළිබඳව මතක් කරද්දි කියලා දෙන්න. ඉතින් මේක තමයි වැටහීම. බැහැර කළ යුතු වස්තු බැහැර කරන්නේ අස්සාද දස්සන පදට්ටානු. ඒ කියන්නේ මේකේ ආසන්න කාරණාව තමයි ආදීනවේ දකින්න නැතුව ආස්වාදයේ දකින්න එක. අස්සාද දස්සන ආස්වාදයේ දැකීම තමයි ආසන්න කාරණාව කරගෙන ඉන්නේ. හරිද පිටගන්නේ? මෙන්න මේ ලෝභය පිළිබඳව ඔබට මතකයි නම් මම ධර්මදේශනාව මේ වැඩසටහන් මාලාව ආරම්භ කරන්න කලින් පළවෙනි එක දවසේම කිව්ව අර මක්කටා ලේපෝ විය නේ වඳුරු මැලීමක් වගේ තමයි මේ ලෝභය කියන එක. ඔබට මතකයි නේද වඳුරු මැලීම මං ගැන කිව්වා. වඳුරු අල්ලන දඩයක්කාරී අර මේ මැලියම සකස් කරලා ගියාම වඳුරු එනවා. හරි. මේ හෝ කවුරු හරි ලව් හරි ඇවිල්ලා එයා වම් මත දානවා. ඊට පස්සේ වම් මත ගලව ගන්න දකුණු අත දානවා. දකුණු අත ගලව ගන්න වම් කකුල දානවා. ඒක ගලව ගන්න දකුණු කකුල දානවා. අවසානයේදී ඔළුවත් තියලා බලනවා. ඒ අන්තිමට නිකන් පහෙන් එල්ලිලා ඉන්නවා. ඒ වගේ තමයි ඉතින් අපේ පිංගුතුල මක්කටා ලේපෝ වියනේ. පළවෙනි ස්වාමියා හොඳ නැහැ කියලා දික්කසාද කළා. උණුසුම යන්නත් කලින් දෙවෙනි ස්වාමියා කියනවා. පළවෙනි දරුවාගෙන් දුක් විඳින අතරතුරම දෙවෙනි දරුවෙක් ගැන තව ප්‍රාර්ථනා කරනවා. කාම වස්තු වලින් වෙහෙසයි දුකයි පීඩාවයි තව තවත් කාම වස්තුම හොයනවා. ඉතින් මේ කාම වස්තු වලින් මේවා බැහැර කරන්න ඕනේ දේවල්. ඔය පිංගුතුල්ලට හොඳම දේ තමයි දැන් මේ කාම වස්තු වලින් සැපක් නැහැ පිංගුත්. දැන් බලන්න දැන් මේ කොරෝනා වසංගත කාලයත් එක්ක ඔබට ලැබිච්ච ලොකු ලාභයක් නේ මේ විවේකීව ගෙදරට වෙලා ඉන්න ලැබීම නේද? මම නම් කියන්නේ මේ කොරෝනා කියන්නේ අපේ සහෝදරයෙක් වගේ. මට නම් පේන විදියට. මෙයා නිකන් අපිට අපේ මිත්‍රයෙක් අපිට කාලයකට පස්සේ ලොකු පාඩමක් කියලා දුන්නා. මොකද්ද? විවේකය, සතුට, සැනසීම. දැන් බලන්න පිටින්දී කොච්චර මම දැක්කා මේ බොහෝ මිනිස්සු ඒ කට්ටියට ප්‍රීතිය පිට කරගන්න බෑ. කියන්නේ විවේකයි. කාමයේ පස්සේ දුවන්නේ. කාම ලෝකයේ වස්තුන් පිළිබඳව තියෙන ආශාව තණ්හාව දුර වෙලා ගිහලා යම් මට්ටමකට. මේ මරණයත් එක්ක නේ දැන් පිංගුතුල ඔය පිංගුතුල හිතන්න මේ දවස් දෙක තුනකට ඔය පිංගුතුලට ඔච්චර විවේකයි නේ. දැන් අපි හැමදේම ඉන්නේ කොරෝනා තියනවා වගේ. නික අපිට හැමදේම ඇඳිරි නීතිය වගේ. අපි කාම වස්තු පිටිපස්සේ දුවන්නේම නේ. ඔය පිංගුතුල හිතන්නේ නිවන කොච්චර සැපයක්ද කියලා. දැන් මේ කාම වස්තු දවස් දෙකකට තුනකට අයින් කරලා මෙච්චර සැපන. මෙච්චර සුවයින. මෙච්චර සනීපයින. ඔය පිංගුතුලට දැන් තේරෙනවද නිවන කොච්චර සැපද කියලා? මේ කිසිම දෙයක් නේ. ඒතං සන්තං ඒක ශාන්තයි. ඒතං පනීතං ඒක ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංස්කාරයන්ගේ මේ කාම දැවිලි පීඩා දුක් පීඩා සියලු දේවල් නවත්තපු තැන සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරෝගෝ නිබ්බානත්ති නේද? මේ ලෝභය දුරුම කරපු තැන. තණ්හාව කියන්නේ ලෝභයටනේ. තණ්හක්කයෝ මේ තණ්හාව දුරු කරපු තැන. සමේ ලෝභයට බොහෝ දෙනෙක් අහුවෙලා ඉන්නේ මක්කටා ලේපෝ විය. ඔය පිංගුතුල්ලා හිම මේ පොත හොඳ නැහැ වෙන පොතක් ගන්න යනවා. ඒ පොත හොඳ නැහැ කියලා තව පොතක් ගන්න යනවා. මේ ෆෝන් එක හොඳ නැහැ වෙන ෆෝන් එකක් නේ. මේ ගේම් එක හොඳ නැහැ කියලා වෙන ගේම් එකක් ගන්නවා. මේ කාර් එක හොඳ නැහැ කියලා තව කාර් එකක් ගේනවා. අර ඔය පිංගුතුල්ලා ඇත්තටම මැලියමකට අහුවෙලා වගේ තමයි ලෝභයත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒක තමයි ඇත්ත. පිංගත් නේ මෙන්න මේ ලෝභය ඔන්න දැන් ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන කරුණු හතරක් ගත්තා. පිංගත් තව කාරණාවක් කියන්න. අපි මේක හිමින් ඉගෙන ගමු. මේ අද දවසේ චෛතසික 10ම කියලා දෙන්න ඕනි කියලා එකක් මං ගාව නැහැ. ලෝභය පිළිබඳව දැනගත යුතු සියලු ධර්මතා අද දැනගත්තොත් අදට අපිට ලෝභයත් ඇති. හරි. එහෙමයි මේ අභිධර්ම දේශනා මාලාව යන්නේ. උඩින් පල්ලෙන් නිකන් ලෝභය මෙහිමයි දිට්ඨිය මෙහිමයි කියලා යන එකක් නෙමෙයි. මේක හොඳට මතක තියාගෙන ජීවිතේටත් අවශ්‍ය වෙන තැන් කියලා දීලයි මේ ඔබ අරගෙන යන්නේ. පින්වත්නි මෙන්න මේ ලෝභයට කියනවා තව නමක්. ඒ තමයි ඒජා. මොකද්ද? ඒජා. ඔය පින්වතුන් අහලා නැහැ නේද? ඒජා කියන්නේ පින්වත්නි තණ්හාවටම කියන තවත් නමක්. මේ ඒජාව කියන එක ඉමං පොරිසං පරිකංකන. මොකද කරන්නේ? මේ තණ්හාව සත්වයාව හාත්පසින් අදිනවා පින්වත්. තේරෙනවද මම මේ කියන්නේ? හාත්පසින් අදිනවා. මේ භවයන් වල හට ගැනීම පිණිස තේරෙනවද අපිට මං කියන එක? ඒ භවයන් වල හට ගැනීම පිණිස තණ්හාව ඒජා කියන එක සත්වයාව මෙහෙම පිටින් හාත්පසින් අදිනවා. පරිකංකත කියන්නේ ඒකයි. හාත්පසින් අදිනවා. ඉනිසයි කිව්වය තණ්හාව දෙවන්නේක් කොටගෙන ඇති පුරුෂයා අහලා තිනවනේ තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්දාන සංසාර. තණ්හාව දෙවන්නේක් කොටගෙන ඉන්න පුරුෂයා තමයි සත්වයා දීගමද්දාන දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සංසාර. මොකද වෙන්නේ? මනුෂ්‍යාත්මාදිය කෙරෙහින් වෙන වෙන ආත්ම භාවයන් වලට සංසාරං සැරිසරනවා. අන්න ඒකට කියනවා සංසාරං නාතිවත්තති. සසර සැරිසරීම නවත්වා ගන්න ඉක්මවන්නේ නැහැ. නාතිවත්තති කියන්නේ ඉක්මවන්නේ නැහැ. හරි පින්වත්නි, එනිසා මතක තියාගන්න මේ තණ්හාව කියන එක. දැන් මේ තණ්හාව තමයි මුලින්ම Tamanට කාම සම්පත් ගැනයි තණ්හාව ඇති කරගන්නේ. කාම තණ්හ. ඊළඟට
ආයෝයතල් දෙන භව තණ්හා කියලා ඊට පස්සේ කාම තණ්හාව ඇති වුණාට පස්සේ මේ සංසාරී සැරිසැරීමට නැත්තම් භවයන් කෙරෙහි රූපාරූප භවයන් කෙරෙහි තණ්හාවක් ඇති කරනවා. ඒවට කියන භව තණ්හා කියලා. හරි. පිටින් මෙන්න මේ ත්‍රිවිධ වෘතයෙහි නැත්තම් මේ ලෝභය කියන එක සත්වයන් ඇති කරන ශක්තිය තියෙන නිසා. කියන්නේ අලුතෙන් ඇති කරනව නෙමෙයි. සත්වයන්ව ජනනය කරන්න ශක්තිය තියෙන නිසා. නැත්තම් ඔකට කියනවා තවත් නමක් තණ්හාව භවත්‍රෙහි සත්වයන් චුතිපටිසන්ධි වශයෙන් ගලපන බැවි. ඒකට කියනවා සිබ්බණී කියලා. එහෙම ගලපන තැනට. අර ජනනීය කිරීමේ ශක්තිය තියෙන නිසා කියනවා ජනික කියලා. ලෝභයට කියන නම් ජනික සිබ්බණී හරියටම. අර රෙදි මහන කෙනෙක් රෙදි කඩවල් දෙකක් අල්ලලා එකිනෙකට සම්බන්ධ කරලා මහනවා වගේ මේ තණ්හාව කියන එක සත්වයන්ව කාම රූප අරූප කියන භවත්‍රෙහි කලකිරීමට ඉඩ දෙන්නේ නැතු. කියන්නේ මේකේ කලකිරීමක් සංසාරය පිළිබඳව සංස්කාර පිළිබඳව නොඇලීමක් අතහැරීමක් කලකිරීමක් ඇති කරගන්න දෙන්නේ නැතුව එන ස්වභාවයන්ගෙන් හරිද එන ස්වභාවයන්ගෙන් ඌරෙක් වෙලා ඉපදුනොත් ඌරු ස්වභාවයට මීයක් වෙලා ඉපදුනොත් ඒ මී ස්වභාවයට බල්ලෙක් වෙලා ඉපදුනොත් සුනක ස්වභාවයට මොකද කරන්නේ ප්‍රියභාවය පෙන්න පිංගත්නි භවත්‍රය අලවනු ඔන්න ලෝභයේ තියෙන භයානකකම දැන්වත් ඒ පිංගතුලා තේරුම් ගන්නකො හැප්පිගති ඒ වගේමයි මේ තණ්හාව කියන එක ලේසියෙන් කෙනෙක්ට පේන්නේ දැන් තේරුණාද මම ඒ නිසා මේකට තව නමක් කියනවා වනත කියන වනත කියන්නේ මේ වනලැහැබට කියන නම හරි මේ තණ්හාව අතිශයින් ඝන ස්වභාවයක් තියෙන. සමේ තණ්හා සංඛ්‍යාත වණිය පින්වත්නි සිඳිය යුතුයමයි. මේක සිඳිය යුතුයමයි. මොකද ඒ තණ්හා සංඛ්‍යාත වණිය නොසිඳින්න තොරුම සිඳින්න නැති තාක්ම තණ්හාව සත්වයන් මොකද කරන්නේ පිටින්නේ? අර රැහැණෙන් බඳින ලද ගවයන් මෙන් Taman අබිමත භවයන් කරා පමුණු. ඔක තමයි කරන්නේ. ඒ නිසා පින්වත්නි ඒක වහාම ප්‍රඥාවෙන් සීල සමාධි ප්‍රඥා කියන තුන පාවිච්චි කරලා ඒව දුරු කරලා දාන්න උත්සාහ කරන්න ඕනි. ඒකටයි මේ වනලැහැබ දැනගන්නයි දැකගන්නයි මේ ලෝභය කියන චෛතසිකය පිළිබඳව අපි කතා කළේ. හරි. එතන මේ වගේ තවත් කියන්නේ ලෝභ ප්‍රභේද තියෙනවා. මේ ප්‍රභේදයන් හිමින් සැරේ පොත්පත් කියවනකට තේරුම් ගන්න. දැන් සමහර ඔකට කියනවා අතිරිච්ඡ ලෝභ කියලා. මහිච්ඡ ලෝභ කියනවා. පාපිච්ඡ ලෝභ කියනවා. ඒව පිළිබඳව මගේ පින්වත්නි මම මේ වංචක ධර්ම පිළිබඳව කියලා දෙනකොට ඔය පින්වතුන්ලට කියලා දෙන්නම්. දැනට අපි නිකන් මේ ලෝභයේ මේ ස්වභාවය විතරක් ඔළුවේ තියාගෙන යන්න. හරි. නැත්නම් මේක තව ඉගෙන ගන්න ප්‍රභේද ගොඩක් තියෙනවා. සම ලෝභ, විසම ලෝභ. එහෙම තියෙනවා පින්වත්නි. අපි හිමින් සැරේ අවශ්‍ය තැන්වලදී මේවා ටික ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් මම ලෝභය ගැන විග්‍රහ කිරීම දැනට නවත්තනවා. ඒක තමයි ලෝභය කියන චෛතසිකය. ඊළඟට ලෝභයට පස්සේ දැන් අපි පහක් ඉගෙනගෙන ඉවරයි. මොනවද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. අද දවසේ අපි ලෝභ. ඊළඟ එක තමයි දිට්ඨි. දිට්ඨි කියන චෛතසිකය පිළිබඳව අපි කතා කරලිමුකෝ මේ විදිහට. මේ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන විදිහ. කොහොමද දිට්ඨිය කියන එක හඳුන්වන්නේ? යම් ධම්ම ජාති, යම් ධර්ම ස්වභාවයක්. දැන් මෙහෙමයි කියන්නේ ඉදමේව සත්‍යං මෝගමඤ්ඤන්ති මිච්ඡා පස්සතීති දිට්ඨි. කොහොමද කියන්නේ? ඉදමේව සත්‍යං. ඉදමේව කියන්නේ මේ මගේ ලබ්ධියම සත්‍යං. හරි. හරිද? ඉදමේව සත්‍යං. මමම හරි. කොහොමද? අඤ්ඤම් මෝගං ඉති. අනිත් අය ඔක්කොම හිස් පුරුෂයෝයි. දැන් එහෙම හිතන සමහරු දැකලා නැද්ද? මම හරි අනිත් ඔක්කොම වැරදි. දැන් එහෙම පිඟන්නේ හිතන්න පුළුවන් මේ හරි ධර්මයේ පිහිටපු කෙනෙක්ට වැරදි කෙනෙක් විදිහා බලලා. මම හරි එයා වැරදි කියලා. හැබැයි මේක මොකද වෙන්නේ? හරියට නෙමෙයි දකින්නේ. ඒක කිව්වේ මිච්ඡා පස්සති. ඒක දකින්නේ විපරීතාකාරයෙන්. කියන්නේ මම හරි අරයා වැරදි කියලා විපරීතාකාරයෙන් දකින්න ස්වභාවයට කියනවා සාධම්ම ජාති දිට්ඨි. ඒ ධර්ම ස්වභාවයට කියන නමක් තමයි දිට්ඨිය කියලා කියන්නේ. මේ දිට්ඨියේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන පිළිබඳව දැනගත්තාම මේ දිට්ඨිය පිළිබඳව හොඳ අවබෝධයකට අපිට එන්න පුළුවන්. කොහොමද කියන්නේ? අයෝනිසෝ අබිනිවේෂ ලක්ෂණ. මොකක්ද මේකේ ලක්ෂණය? අයෝනිසෝ නුනුවණින් අබිනිවේෂ ලක්ෂණ බැස ගැනීම. අබිනිවේෂ කියලා කියන්නේ පිටින් බැහැ ගන්නවට කියන එක. නැත්නම් මෙනෙහි කරනවට. එතකොට දිට්ඨියේ ලක්ෂණය තමයි ස්වභාවය තමයි නුනුවණින් මනසිකාරය කිරීම. ඒක තමයි ලක්ෂණය. කියන්නේ අයෝනිසෝ මනසිකාරය. හරි. ඊළඟට රසය මොකද්ද? පරාමාස රස. දිට්ඨියේ කෘත්‍ය තමයි මේ අනිත්‍ය ආදී ධර්මතාවයන් නිට්ටය ආදීන්ගෙන් වශයෙන් පරාමර්ශණය කරනවා. ඒ කියන්නේ මේ හිතන්න ඕනි වෙන පැත්තකට. දැන් අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය විදියට දකින්න නැතුව නිට්ටය විදියට දකින ආකාරයට පරාමර්ශණය කෙරෙන ස්වභාවයට තමයි දිට්ඨිය කියලා කියන්නේ. තේරුණාද? දිට්ඨිය ඒක කරවනවත් නෙමෙයි. දිට්ඨියේ කෘත්‍ය තමයි ඒක. දිට්ඨියේ ස්වභාවය තමයි අරක. දිට්ඨියේ කෘත්‍ය තමයි මේ. හරි නේද? තේරුණා නේද මම මේ කියන්නේ? හොඳයි. ඊළඟට බලමු. මිච්ඡාබිනිවේෂ පච්චපට්ඨානෝ. හරිද? මිච්ඡාබිනිවේෂ පච්චපට්ඨානෝ කියන්නේ විපරීතාකාරයෙන් නැවත මනසිකාරය කිරීම. ඒක තමයි පින්වත්නි වැටහෙන ලක්ෂණය. ඒ කියන්නේ දැන් Tamanට දෘෂ්ටියක් තියනවා කියලාවත් Tamanට තේරෙන්න ඕනි. ප්‍රඥාව කියන චෛතසිකෙන් තමයි ඒක තේරෙන්නේ. මේ විපරීතාකාරයෙන් නැවත මනසිකාරය වෙනවා නම් දැන් එහෙම සමහර ස්වාමීන් වහන්සේලා හිම අපිට කතා කරලා කියනවා ස්වාමීනි
මේ මම අසුබයි කියලා දන්නවා වුණාට මට මේක සුබ වශයෙන් මනසිකාර්ය වෙනවා. අන්න බලන්න තමන් දන්නවා තමන්ට ඒක වෙනවා කියලා. අන්න ඒක ප්‍රඥා චෛතසිකයෙන් තමයි ඒක කියලා දෙන්නේ. මේකේ වැටහෙන කාරණාව මොකක්ද? වැටහෙන්නේ පින්වත්නි නැවත නැවත විපරීත මනසිකාරී කිරීමයි. ඊළඟට පදට්ඨානිය මොකක්ද? අරියානං අදස්සන කාමතාදී පදට්ඨානෝ. ඒ කියන්නේ අරියානං අදස්සන කාමතාදී පදට්ඨාන. ඒ කියන්නේ අරියානං ආර්යයන්ගේ අදස්සන කාමතා. ආර්යයන් නොදකින්නු කැමැති බව. කිතේනනේ ඒ වගේ ස්වභාවය. ආර්යයන් නොදකින්නු කැමැති බව ආදී දේවල්ම මේකේ ආසන්න කාරණාව කොටගෙන තියෙනවා. එහෙම තමයි අපිට දිට්ඨිය තේරුම් ගන්න වෙන්නේ. දැන් සමහර දෘෂ්ටිගත අය ඉන්නවා නේද? එහෙම මේ කැමති නෑනි කොයිම වෙලේකවත් බණ ටිකක් අහන්න හොඳ තැනකට යන්නනේ. සමහරු මේ දෘෂ්ටියට වැඩිපුර දෘෂ්ටිගත වුණාම තමන්ට අභිමත අර මිත්‍යා දෘෂ්ටික දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ බණ අහනවත් නිකන් හරි සම්මාදිට්ඨියකට අපි එන්න ඕනි කියලාවත් ඒගොල්ලන්ට හිතින්නේ නිකන් වෙන බණක් මේකට බයින බණක් අපි අහලා හරි බලන්න ඕනි. හරිද? බයින බණක් කියන්නේ මේ බයින බණක් නෙමෙයි ඒ වැරද්ද තේරුම් කරලා දෙන බණක්. ඒක දැන් ওই පිංගුතුල්ලා කියන්නේ බයිනවා කියලානේ. හරි. ඊට පස්සේ ඒවට විරුද්ධව මොන හරි ලිව්වහම දැන් එහෙම මොන හරි අපි ලිව්වොත් එහෙම පිංගන්නේ ඒව කියවන්නේවත් නැහැ. ඒකේ තියෙන කරුණවත් ගන්නෙ නැහැ. ඔහේ බැනගෙන යනවා. අන්න ඒක තමයි කියන්නේ අරියානං අදස්සන කාමතාදී පදට්ඨානවා කියන්නේ. කියන්නේ මේකේ ආසන්න කාරණාව තමයි ඒ වගේ යහපත් දේවල් දැනගැනීමේ දැකගැනීමේ අකමැත්ත. ඒකම තමයි මේ දිට්ඨියේ ස්වභාවය. ඒ නිසා ඒකලොන්ට ඉතින් අනුකම්පා කරනවා යර වෙන කරන්න දෙයක්වත් අපිට නෑ. මොකද මොන චෛතසිකයේ දේ ක්‍රියාත්මක වෙන්නේ. දිට්ඨි චෛතසිකයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි පිංගන්නේ. මේ දෘෂ්ටිය ඇති වෙන්න විශේෂම මේ දිට්ඨිය කියන චෛතසිකයේ ඇති වෙන්න බලපාන කාරණා හතරක් තියෙනවා. හොඳට අහගන්න මේ හතර. අසත්පුරුෂ ධර්ම ශ්‍රවණී. ඔක තමයි එක. මොකද්ද? අසත්පුරුෂ ධර්ම ශ්‍රවණී. ඊළඟට අයහපත් මිතුරන් නැති බව. යහපත් මිතුරන් නිසා තමයි මොකක් වෙන්නේද? අසත්පුරුෂ ධර්මයේ ශ්‍රවණී කරන්නට ලැබෙන්නේ නේ. ඊළඟට ආර්යාදී පුද්ගලයන් දකින්නට කැමති නැති බව. ඔක තමයි 3. හතරවෙනි එක තමයි අයෝනිසෝ මනසිකාරය. මොනවද කිව්වේ? අසත්පුරුෂ ධර්ම ශ්‍රවණිය, අයහපත් මිතුරන් නැති බව, ආර්යාදීන්ගේ දර්ශනීය අකමැති බව, අයෝනිසෝ මනසිකාරය. ඔය තමයි පින්වත්නි ඒ දෘෂ්ටිය කියන චෛතසිකය ඇතිවීමට කාරණා 4. බලපාන කාරණා 4. හරිද පින්වත්නි? මෙන්න මේ දිට්ඨිය කියන එකත් අපි දැනගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. මේ දිට්ඨිය විශේෂම යාතාව දිට්ඨි, අයාතාව දිට්ඨි එහෙම කියලා කොටස් වලට බෙදෙනවා. ඊළඟට නියත දිට්ඨි, අනියත දිට්ඨි කියලා ආයිත් කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙත් නියත දිට්ඨිය කියන එක පිටින් අහේතුක දිට්ඨිය. හරිද? ඊළඟට නත්තික දිට්ඨිය, අක්‍රියා දිට්ඨිය කියලා කොටස් වලට බෙදෙනවා. දැන් මේවා ඔය පිටුතුලට මතකයි නම් අර ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ කාලෙත් මෙහෙම දෘෂ්ටි සහගතයි හිටියා. දැන් පූර්ණ කාශ්‍යප නේ, අජිත කේසකම්බලි, මක්කඩි ගෝසාල නේ. දැන් මොකද්ද කිව්වේ කාලේ? අර මෙහෙම කිව්වනේ පාප කර්ම කළත් කලා වෙන්නේ නැහැ. පාප කර්ම කියලා දෙයක් නැහැ. පුණ්‍ය කර්ම කළත් කලා වෙන්නේ නැහැ. පුණ්‍ය කර්ම කියලා දෙයක්වත් නැහැ. අන්න බලන්න කර්මයේ වැළැක්කුවා. දැන් සමහරු විපාකයේ වැළැක්කුවා. දුන්නට වැඩක් නැහැ. නේ දුන්නට ලැබෙන දෙයක් නැහැ. අන්න විපාකයේ වැළැක්කපු දෘෂ්ටි. දැන් ඒව තමයි පූර්ණ කාශ්‍යප කර්මයේ ප්‍රතික්ෂේප කළේ. අජිත කේසකම්බලි විපාකයේ ප්‍රතික්ෂේප කළා. දැන් මක්කලි ගෝසාල මොකද කළේ? යා කර්මයේ විපාකයේ දෙකම ප්‍රතික්ෂේප කළා. එහෙම කරානේ නේ. දැන් අර සත්වයන්ට සංසාරයෙන් සුද්ධියක්. ඊට පස්සේ කිව්වා හේතු රහිතවමයි සත්‍ය පිරිසිදු භාවයටපත් වෙන්නේ. අන්න කර්මයයි කර්ම විපාකයේ දෙකම ප්‍රතික්ෂේප කරපු ඇත්තෝ. ඉතින් අදත් එහෙම ඇත්තෝ නැතුව නෙමෙයි. අදත් එහෙම ඇත්තෝ ඉන්නවා. ඉතින් මේවා ගැන අර දෘෂ්ටිය පිළිබඳව ඉදිරියේදී කතා කරනකොට කතා කරගමු. පිටින්දී මේකේ වැදගත්ම දේ තමයි මේ වැරදිලාවත් මේ දෘෂ්ටිය වැළඳගත්තු කෙනෙක්. මේ එයාගේ සත්තම ජවන අවස්ථාවත් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වුණොත් හොතට මතක තියාගන්න සත්තමේ බුද්ධානම්පි අතේ කිච්චා. කියන්නේ මේ සත්වෙනි ජවන වාරයෙන් ඇති වෙන විපාකේ වළක්වන්න බුදු කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ කියනවා. හරිද? ගංගා යමුනාදී ගංගාවන්ගේ වැලි කැට පමණට වඩා වැඩි බුදුවරුන්ටවත් පුළුවන්කම. පින්වතුනි මේක පුදුම අකුසලයක්. දැන් ඒව රූපස්ස භවතෝ වුට්ටානං නත්ති. දැන් මේ වගේ පුද්ගලයන්ට භවතෝ සංසාරේ වුට්ටානං නත්ති. නැගිටීමක් නෑ. ඒකයි. ඒක පින්වතුනි පොඩි පහේ අකුසලයක් නෙමෙයි. ඒකයි කිව්වේ පරම වජ්ජං. මේක ලොකුම වරද. පින්වතුනි මේ සීපත් කරනවා අර දැන් මිත්‍යා දෘෂ්ටිකය දැන් අනන්තරීය පාප කර්මය කරපු කෙනා වගේ නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකය පින්වත්නි මේ කල්ප විනාශය ඇති වෙනකොට මිනිස්සු බඹලවට පැමිණෙද්දී මිත්‍යා දෘෂ්ටිකයා මොකද වෙන්නේ? එයා ගිහිල්ලා වෙනසක් වලක ලෝකාන්තරික නිරේක පැහැෙන්න ගන්නවා. හරි? වැරදිලාවත් ඒසක් වල ගිනි ගත්ත කියලා හිතන්නකෝ. එතකොට මොකෝ වෙන්නේ? කර්මානුරූපව අහසෙහි නිරයක් නැවිලා ඒ නිරේ පැහැෙනවා කියලා මනෝරත පූර්ණී අට කතාව ලියලා තියෙනවා. පිටින්දී ඒ නිසා මේ විශේෂයෙන්ම මතක තියාගන්න දිට්ඨිය තරම් වැරදි පරම වැරදි වෙන මුකුත් නැහැ. සමගිය රත්තරන් පින්වත්තුලා හොඳට මතක තියාගන්න මේ මිත්‍යා දෘෂ්ටියට හේතු වෙන ධර්මය ප්‍රකාශ කරන, කියන්නේ මිත්‍යා මතවාද ප්‍රකාශ කරන අසාදු පුද්ගලයන්ව නම් විෂගෝර සර්පය වගේ දැකලා බැහැර කරන්න. අපි මේ නිකන් නෙමෙයි ওই පින්වතුන්ලාට කියන්නේ.
මේ අවස්ථාව අතහැරුණොත් මගේ රත්තරන් පිඟුතුනේ ওই පිඟුතුල කවදාද ආපහු ගොඩේන්? තම මේ අසාදු අසත්පුරුෂයන්ව විෂගෝර සර්පය වගේ දැකලා දුරු කරන්න. ආරකා පරිවෙජ්ජය භූතිකාමෝ විචක්කණු. විචක්ෂණශීලී පුද්ගලයා භූතිකාමෝ මේ ජීවිතයේ පරලෝක ජීවිතයේ සැප කැමති පුද්ගලයා මේ ආසිවිස සර්පෙක් වගේ දැකලා මේගොල්ලන්ව දුරු කරනවා පරිවජ්ජය කියලා සිහිපත් කරලා තියෙනවා. නිසයි අපි මේවට නිතර අපි බණ කියන්නේ දිට්ඨිය ගැන සමහරුන්ගේ මිත්‍යා දෘෂ්ටි ගැන මේ අපිට ඒගොල්ලන්ගෙන් මුකුත් ගන්න එහෙම නෙමෙයි. ඔය පිංගුතුලා මේ වැරද්දේ යොමු වුණොත්, ඔය පිංගුතුලා මේ වැරද්දට අහු වුණොත්, ඔය පිංගුතුලා කවුද ගලවගන්නේ? ඔය පිංගුතුලාට කවුද පිහිට වෙන්නේ? අන්න ඒ නිසයි. තේරුණා නේද? අන්න එතකොට දැන් අපි චෛතසික ධර්ම දෙකක් ගැනගෙන ඉවරයි. ඒ දෙක තමයි අධිගණ ගත්තේ ලෝභය සහ දිට්ඨිය පිළිබඳව. ඊළඟට අපි යනවා මානිය පිළිබඳව ඉගෙන ගන්න. පින්වත්නි මේ මානිය කියලා කියන්නේ දැන් මානිය පිළිබඳව අර්ථකථනය දීලා තියෙනවා. සෙය්‍යෝ හමස්මීති ආදීනා මංචතීති මානු. මොකද්ද? යෝ ස්වභාවෝ යම් ස්වභාවයක් අහං සෙය්‍යෝ හමස්මි මම ශ්‍රේෂ්ඨ වෙනවා. දැන් බලන්නකෝ ඔන්න ඕක මානිය. සෙය්‍යෝ හමස්මි කියන්නේ මම ශ්‍රේෂ්ඨ වෙනවා. මේ ආදී ක්‍රමයෙන් යම් කිසි කෙනෙකුට යම් ධර්මතාවයක් හිතේ උපදිනවද සෝ ස්වභාවෝ මානෝ. ඒ ස්වභාවයට තමයි මානිය කියලා කියන්නේ කියලා සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි මේ මානය කියන එක යම් තරමකට අපි තේරුම් ගත යුත්තේ මේ චෛතසිකයේ ස්වභාවයටමයි. මොකද මේ චෛතසිකයේ තේරුම් ගත්තාම අපිට මානිය පිළිබඳව යම් මට්ටමකට දැනීමකට එන්න පුළුවන්කම තියෙනවා. ඒකයි. හරිද පින්වත්නි? බලන්න මේ මානිය ලක්ෂණය තමයි සෝ මානෝ. ඒ මානය උන්නති ලක්ෂණෝ. උන්නති කියලා කියන්නේ පිළිගන්නේ උඩගුකම. ඒ මානයේ ස්වභාවය තමයි මොකද්ද? උඩගුකම තමයි ලක්ෂණය කොටගෙන ඉන්නේ. උඩගුකම තමයි මානිය කියන චෛතසිකයේ ලක්ෂණය ස්වභාවය. කෘත්‍ය මොකද්ද? සම්පග්ඝහ රසෝ. ඒ කියන්නේ Taman උසස් කොට නගා සිටවීම තමයි මානයේ කෘත්‍ය. මානිය මොකද්ද කරන්නේ? අර උඩගුකම නිසා උඩගුකම කියන එකනේ ලක්ෂණය. මේකේ වැඩේ තමයි Tamanව උසස් කොටලා. දැන් Tamanව උසස් කෙනෙක් විදිහට නගා සිටවන ස්වභාවය තියෙනවා. හරිද? පච්චපට්ඨානිය මොකද? කේතුකම්මිතා පච්චපට්ඨානෝ. කියන්නේ මේ කේතුකම්මිතා කියන්නේ ජය කොඩියක් වගේ කියලා. මේ දැන් අර යුද්ධයේ දිනවන කෙනෙක් තමන්ගේ යටතට මුළු රාජ්‍යම ගන්න යනවා වගේ මේ මානීය ස්වභාවය තමයි මානීය වැටහීම තමයි මේ අර තමන්ට හැමතැනම අර අපි කතාවට කියන්නේ ඔය පොර වෙන්න යනවා කියලා එක. අන්න ඒ වගේ හැම තැනටම ගියාම මේ අධික මාන්නය තියෙන කෙනා පින්වත්නි නිකම්ම ලැජ්ජ වෙනවා. කියන්නේ මාන්නේ නැති යම් කෙනෙක් ධර්ම අවබෝධය කළාම සමහර මේ ධර්මයක් මාන්නයට ගන්නවනේ. දැන් මේ පිළිබඳව මම වංචක ධර්ම කියලා දෙද්දි ඔබට කියලා දෙනවා. හරිද පින්වත්නි? යම් කෙනෙක් මෙන්න මේ මානය නිසා මොකද කරන්නේ? එයා අර හැම තැනටම ගිහලා සභාවකට ගියා තමන් ඉස්මතු වෙන්න යනවා. හරි දැන් සමහර ධර්ම සාකච්ඡා කරන්න අපි ගිහිල්ලා තියෙනවා. ওই ධර්ම සාකච්ඡා කරනකොට අපි හොඳට දැකලා තියෙනවා අපි කියන්නේ ධර්මය දන්න, ධර්මයේ සිටින, ධර්මයේ පිළිපදි නැත්තන්ගේ ක්‍රියා ස්වරූපය සහ ධර්මයේ එහෙම් මෙහෙන් අල්ලගෙන මාන්නින් ඉදිමිච්ච අයගේ ක්‍රියා ස්වභාවය. ඉතින් මම මේක කියන්නේ ওই පිංගුතුල්ලා කෙරෙහි අනුකම්පාවෙන්මයි. Taman තුල වරදක් තියෙනවා නම් ඒ වරද Taman හදාගන්න එපයිනේ. නැත්තම් කොහොමද මේ ධර්ම මාර්ග ඉදිරියට යන්නේ? දැන් අර මාන්නින් ඉදිමිච්ච කෙනා මොකද කරන්නේ? Taman දන්නවා කියලා පෙන්වන්නත් සමහරක් විට ප්‍රශ්න අහනවා. ඒ තමයි මාන්නේ ස්වභාවය. මේව නිසානේ පිටින් සසරේ අතරමං වෙන්නේ. ඒ නිසා මේ වැරදි ටික දැකලා මේ අඩුපාඩු ටික දැකලා ඒ අඩුපාඩු වලින් වෙන්වීමට අපි දැනගන්න ඕනේ නිසයි මම මේ ස්වභාවය කියන්නේ. මානේ වැටහෙන්නේ පිංගන්නේ තමන්ව අර කට්ටිය මැද්දේ කැපිලා පේන්න වගේ තමන්ව හුවා දක්වන්න අත්ුක්කංශනය කරන්න උත්සාහ කිරීම තමයි මානේ වැටහීම් ලක්ෂණය කොටගෙන පවතින්නේ. පදට්ටානිය මොකද? දිට්ඨි විපයුත් ලෝභ පදට්ටානෝ කියලා කියනවා. ඒ කියන්නේ පිංගන්නේ මෙන්න මේක හොඳට අහගන්නකෝ. දිට්ඨි විපයුත් ලෝභ පදට්ටානෝ කියන්නේ දෘෂ්ටිය සමග නොයෙදෙන ලෝභය. දිට්ඨිය නැතුව යෙදෙන ලෝභය තමයි ආසන්න කාරණිය බවට පත් වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි අකුසල සිත් 12න් මානිය කියන චෛතසිකයේ යෙදෙන්නේ සිත් 4ක විතරයි. හොඳට අහගන්න. මේ පින්වත්නි ඔන්න ඕකයි අභිධර්මයේ මුලයි මේ මැදයි අගයි තුනම දැනගෙන තමයි මේක අපි කතා කරන්න ඕනේ. නැත්තම් දැන් මේක තේරෙන්නේ නැහැ. දිට්ඨි විපයුත් ලෝභ පදට්ටානෝ කිව්වේ ඇයි? පින්වත්නි මානිය කියන චෛතසිකයේ යෙදෙන්නේ අකුසල ධර්ම 4ක විතරයි. මොනවද? සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සංකාරික සහ සසංකාරික දෙකේ. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුත්ත සංකාරික සහ සසංකාරික දෙකේ. පළවෙනි එකේ මොකද්ද අකුසල සිත? ඔය පිංගුතුල්ලා දන්නවනේ දැන්. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත කියන සිතේ පිංගත්නි මානෙය යෙදෙන්නේ මානිය වෙනුවට දිට්ඨිය යෙදෙන්නේ. ඒ අකුසලිය දිට්ඨියෙන් තමයි පිංගත්නි බොහෝ වෙලාවට අකුසලයක් බවට පත් කරවන්නේ. ඒකයි ඒකට දිට්ඨිගත සම්පයුත්ත. බලන්නකෝ ඒ සිතේ ලක්ෂණයම දීලා තියෙන හැටි.
ඒ දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සහ සසංකාරික කියලා දෙකක් තියෙනවා. ඊළඟට තුන්වෙනි සිතට එනකොට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරිකයි. ඒකේ දිට්ඨිය නෑ. හැබැයි අකුසලයක් බවට පත් කරවලා තියෙන්නේම මොකක්ද එතකොට? මානිය කියන චෛතසිකයේ යෙදිලා තමයි ඒ මානෙන් තමයි කියන්නේ ඒ මානෙ නිසා තමයි මේ වෙලාවේ එතන අකුසලයේ සිද්ධ වෙන්නේ. ලෝභ සහගතව තමයි ඒක සිද්ධ වෙන්නේ. තේරුණාද මම මේ කියන එක? හරි. ඉතින් ඔන්න ඔහම තමයි ඒකේ ස්වභාවය. ඉතින් ඒවා හොඳට අපි තේරුම් ගන්න බලමු. ඉදිරියේදී කොහොමත් මේවා තේරෙනවා පින්වත්නි. ඔන්න එතකොට මොකක්ද මානේ ආසන්න කාරණාව? දිට්ඨි විප්පයුත්ත ලෝභය. ඒක තමයි ආසන්න කාරණාව බවට පත් වෙන්නේ. ඉතින් මේ අට කතාවේ විශේෂයෙන් මානයට නම කියන්නේ උම්මාදෝ විය දට්ඨබ්බු. මේ මානය කියනක ඔල්මාද තත්වයක් කියලා කියනවා. කියන්නේ උන්මාද කියන එකට දැන් අපි කියන හොඳ වචනේ උන්මාදනේ. හැබැයි පරණ කාලේ සිංහලයේ මේ උන්මාද කියන එකට පාවිච්චි කරේ ඔල්මාද. ඔල්මාද තත්වය තමයි මේ මානයට උපමාව දක්වලා තියෙන්නේ. හරිද පින්වත්නි? දැන් ওই මානයත් එක එක ප්‍රභේද වශයෙන් කොටස් වලට බෙදෙනවා. යාතාවමාන, අයාතාවමාන. හරිද පින්වත්නි? එතකොට තවත් දෙවි පින්තුල හරියට තියෙනවනේ සදිසමාන, සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තියෙනවා. දැන් පින්වත්නි මේ මානය අවසාන වශයෙන් ප්‍රහීන වෙන්නේ අරිහත් භාවී. යාතාවමානා නාම අරහත් මග්ග වජ්ජා. ඒක දුරු වෙන්නේ කොතනින්ද? අරහත් මාර්ගයෙන් තමයි බැහැර කරන්න වෙන්නේ මානිය කියන ස්වභාවය. පින්වත්නි ওই මානය ගැන අපිට ගොඩක් කතා කරන්න දේවල් තිබ්බට මම ඔබට මෙන්න මෙහෙම කාරණා ටිකක් මානිය ගැන කියන්නම්කෝ. මේ මානිය පින්වත්නි එක්තරා විදියකට 12 ආකාරයකින් හැසිරෙන. ඒ කියන්නේ ඇති වෙනවා. ඒ ගැන අපිට වංචක ධර්ම ඉගෙන ගන්නදී හොඳට ඉගෙන ගන්න පුළුවන්. මම එකින් එක විස්තර කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් නිකන් දැනගන්න. මේ 12 ආකාර මානිය තමයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම උත්තමයෙක් කියලා. ඒක මානයක්. ඒකට කියනවා සෙය්‍ය මානිය කියලා. මම තමයි උතුම්. ඔය පින්තුල දැකලා නේද එහෙමයි අද ඉන්නවා. අපෝ ඕන තරම් ඉන්නවා. සමහර මේ ස්වාමීන් වහන්සේලා අතර මම උත්තම කියලා නිකන් අර බලන්නකො පින්ගනි ඔල්මාද තත්ත්වයේ වගේ නෙමෙයිද පේන්නෙම. අන්න ඒකයි කිව්වේ මේවා මේ නිකන් මේ කට කසනවට ලියපු ඒවා නෙමෙයි. උම්මාදෝ විය දට්ටබ්බෝ කියලා නිකන් මේ ආසාවට ලියපුවා නෙමෙයි. ඒ ස්වභාවය පේන්නේ මේ විදිහට. හරි ඊළඟට තව කෙනෙක්ට උපදින්න පුළුවන් මම උත්තමයෙක් කියලා නෙමෙයි. මම ටිකක් සමානයි. එයාට සමානයි. අන්න ඒකට කියනවා මේ සදි සමාන කරලා දකින්න එකට. එයා වගේ තමයි මමත්. හරිද? සමහරුන්ට හීනමානිය. අපේ ඉතින් මම යාට වඩා පහත්. අන්න ඒකට කියනවා හීනමානිය කියලා. හරි. ඊළඟට දැන් ඔන්න තවත් මාන ප්‍රභේද තියෙනවා. ඔය පිංගුතුල අහලා තියෙන ඕවා විතරයිනේ. මේවා ටික ඔය පිංගුතුල අහලා නෑ. හොඳට අහගන්න මේ ටික. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම උත්තමයෙක් තමයි. හැබැයි ඒක පේන්නේ තවත් උත්තමයෙකුට විතරයි. මෝඩයන්ට පේන්නේ නැත. උත්තමයන්ට මමත් උත්තමයෙක් කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා සෙය්‍යස්ස සෙය්‍යමාන කියලා. හරි. සෙය්‍යස්ස සෙය්‍යමාන නිකන් සෙය්‍යමාන නෙමෙයි. හරි. ඊළඟට දැන් තව එකක් වෙනවා. සෙය්‍යස්ස සදි සමාන. ඒ කියන්නේ කොහොමද? එයා උත්තමයෙක් තමයි. ඔන්න ඔහොම හිතනවා. එයා උත්තමයෙක් තමයි. හැබැයි මමත් එයාට සමානයි. හරිද? කියන්නේ සමහරුන්ට එහෙම හිතෙන්න පුළුවන්. එයා උතුම් තමයි ඒක හරි. හැබැයි ඉතින් මටත් අරක තියෙනවා. එයාටත් කාර්යයක් තියෙනවා මටත් කාර්යයක් තියෙනවා. හරිද? එයාටත් සමාජ පිළිගැනීමක් තියෙනවා මටත් සමාජ පිළිගැනීමක්. එහෙම දැන් සමහරු එහෙම මේ එයාට මෙච්චර ලොකු ෆෑන් බේස් එකක් මට මෙච්චර ලොකු ෆෑන් බේස් එකක්. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අර සෙය්‍යස්ස සදිසමානිය නිසා. ඒක තමයි ඇත්ත. හරි ඊළඟට සෙය්‍යස්ස හීනමාන. ඒ කියන්නේ දැන් ඔය පිටුරට තේරෙනවනේ. එයා උත්තමයි. හැබැයි මම යාට වඩා පහත් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුන් ආකාරයෙන්ම පින්වත්නි දෘෂ්ටි මාන. මේව දුරු වෙන්නේ රහතන් වහන්සේට තමයි. ඒවා කියලා දෙන්නම් හිමීට. හරි ඊළඟට තවත් ටිකක් තියෙනවා. සදිසස්ස සෙය්‍යමාන, සදිසස්ස සදිසමාන, සදිසස්ස හීනමාන. ඒ වගේම හීනස්ස සෙය්‍යමාන, හීනස්ස සදිසමාන, හීනස්ස හීනමාන කියලා ප්‍රභේදයක් තියෙනවා. ඒවා හිතෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ එයයි මමයි සමානයි තමයි. හරි එයයි මමයි සමාන. හැබැයි මට එයාට වඩා මෙන්න මේ දේවල් ටික තියෙනවා. ක්වොලිෆිකේෂන්ස්. මට එයාට වඩා මෙන්න මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඒ නිසා එයයි මායි සමානයි වුණාට එයයි මායි එක බස් එක යාවට මම එයාට වඩා උතුම්. අන්න ඒකට කියනවා මොකක්ද? සදිසස්ස සෙය්‍යමාන කියලා. හරිද? ඊළඟට අර ආයිත් සමාන කරලා තවත් ලක්ෂණයක් හිතෙනවා. දැන් එයයි මමයි සමානයි. ඉතින් ඇත්තටම අපි සමානම තමයි. ඒ වගේ අපි සමානම තමයි කියලා ආපහු සැරයක් මනසිකාරය වෙන ස්වභාවයට කියනවා මේ සදිසස්ස සදිසමාන කියලා. දැන් එයයි මායි සමානයි. සමහරවිට මෙහෙම හිතෙනවා. එයයි මායි සමානයි. හැබැයි මම යාට වඩා මෙන්න මේ දේවල් වලින් පහත්. අන්න එහෙම හිතනකොට දැන් කෙනෙක්ට අපේ නිහතමානී කියලා. නිහතමානී නෙමෙයි. ඒකට කියන්නේ සදිසස්ස හීනමාන කියලා. තේරෙනවද? දැන් නිහතමානී ගුණයෙන් තමයි අරක එන්නේ. ඒ නිසා ඒවා සදිසස්ස හීනමානී. මානීයම ස්වභාවයක් තමයි. ඒ ස්වභාවයත් කියන එක මතක තියාගන්න ඕනේ. හරි ඊළඟ තුන. දැන් එයා හීනෙයි. හරිද? මමත් හීනෙක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි එයාගේ හීනකම් වලට වඩා මට මෙන්න මේ ගුණධර්ම ටික තියෙනවා. අන්න ඒවට කියනවා හීනස්ස සෙය්‍යමාන. හීනයාගේ සෙය්‍යමාන.
එයා හීනෙක් තමයි. ඉතින් ඇත්තටම මමත් එයාත් එක්ක මෙන්න මේ කරුණු වලින් මමත් ඇත්තටම මෙහෙමම තමයි. එහෙම හිතන කෙනාට කියනවා හීනස්ස සදිසමාන කියලා. එයා හීනෙක් තමයි. දැන් කෙනෙක්ට එයා හීනෙක් තමයි මම ඊටත් වඩා හීනයි. මම ඊටත් වඩා පල්ලෙහින් ඉන්නේ. අන්න එහෙම හිතපු ගමන් ඒකට කියනවා හීනස්ස හීනමාන කියලා. මේ කිසිම කෙනෙකුට පින්ගන්නේ ධර්ම අවබෝධය කරන්න බෑ. මේවා ටික ඔක්කොම දුර වෙන්න කියන්නේ. මේවා දැනගෙන මේ වගේ ලක්ෂණ දැනගෙන මොකද කරන්න ඕනේ? මේ වගේ දුර වෙන්න උත්සාහ කරන්න ඕනේ. හරි ඊළඟට දැන් මම මේ මානිය ගැන කියාගෙන ඉන්න නිසා මේ ගැන සියල්ල මට මේ මතක් වෙන හැමදේම ඔබට කියලා දෙන්න. දැන් පින්ගන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර අහංකාර මානිය. ඉතින් තමන් පිළිබඳව අහංකාරකමක්. ඒක මානියක්. හරි ඊළඟට මානියටත් වඩා උපදිනවා තව මානියක්. ඒ කියන්නේ ඒකට කියනවා අතිමානිය කියලා. එහෙමත් එකක් උපදින්න පුළුවන්. ඊළඟට ජාතිය නිසා මානයක් උපදින්න මම මේ ජාතිය කියලා. ගෝත්‍රය නිසා මානය මම මේ ගෝත්‍රය කියලා. නේ දැන් සමහරු මම ඊපෙරේද ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරනකොට උන්වහන්සේ කියන උන්වහන්සේට එතන උපසම්පදාව දෙන්නේ නැලු මොකක්ද අර යාළගේ වාසගමේ ප්‍රශ්නයක්. ඉතින් පින්වත්නි මේවා මේ සාසනීයටත් ඇවිල්ලානේ දෙයි හාමුදුරුවනේ. ওই පින්තුලට තේරෙනවද අපි මේ අඬන්නේ කෑ ගහන්නේ මේ බයින්නේ කරන්නේ නිකන් නෙමෙයි. මේ සාසනීයට දැන් බුදුරජාණන් වහන්සේට කවදාවත් ගෝත්‍රයක් තිබ්බද? හරිද? අර ආපු ශාක්‍යයන්ට කලින් උපාලියව මහාන කරලා නේද පළවෙනියටම මේ කරණ වෑමියව මහාන කරලා ශාක්‍යයන් ලවා වන්දවල තමයි ශාක්‍යයන්ව මහාන. සුනීත සෝපාකට විවෘත වෙච්ච ශාසනයක්. අද ඔය අපේ මේ වර්තමානයේ තියෙන. ඉතින් මේවා කිව්වට පින්වත්නි මම ඔය පින්තුල්ල දන්නවා මම සාමාන්‍යයෙන් මේවා ඍජුව ප්‍රකාශ කරනවා කියන්නේ. මොකද මට නැති වෙන්න දෙයක් නෑ මේ ලෝකේ. රැකගන්න දෙයක්වත් නෑ. හරි? ඉතින් වර්තමානයේ මේ ශාසනයෙම යම් බිහි වෙලා තියෙන මහා ගෞරවයෙන් සරකන තැන් මේ වැරද්දට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මම ඊපෙරේදා මොකක් හරි මගදී දාන ටිකක් වළඳන ගමන් කොහෙද පත්තර පිටුවක තියලා දැක්ක මේ මහාන කිරීමට අයවලුන් සොයනු ලැබේ ආරච්චි ලාගේ නෙමෙයි ආරච්චි ගෙවිය යුතුයි. බලන්න ඒ ලාගේ කියන වාසකම එයාගේ මේ ගෝත්‍රයේ පහතයිලු. මොකද්ද කාටද මේ කියන්නේ? මෙහිම ආනේම පැතිකඩ. නිවන් නෙමෙයි පින්වත්නි මම අර හැමදාම කියනවා වගේ පත්තු කරන්වත් යන්න හම්බ වෙන්නේ මේ සසරේ. මේ තමයි ඔවුන් ලබන අවසාන මනුෂ්‍යාත්ම. මේ ශාසනයට කළ විනාශය නිසා ඔවුන්ට යන්න සසරක් නැති වෙනවා. ඒකයි වෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ අමාරුවෙන් පිහිටපු ශාසනය අපිට ඕන විදියට වෙනස් කරන්න බෑ. ඔවුන්ට යන්න සසරක් නැති වෙන එකයි මේ වගින් වෙන්නේ. හරි? ඒක තමයි කියන්නේ ගෝත්‍රය නිසා ඇති වෙන මානිය. ඒකට කියනවා ගොත්තමානිය කියලා. නිරෝගීකම නිසා උපදින ආරෝග්‍යමානිය. තරුණකම නිසා යොබ්බනමානිය. දීර්ඝායුෂය නිසා ජීවිතමානිය. ලාභය නිසා උපදින ලාභමානිය. පූජා සත්කාර නිසා උපදින සත්කාරමානිය. අනුන්ගේ ගෞරවය නිසා උපදිනවා ගරුගාරවමානිය. දැන් සමහරුන්ට මෙහෙමත් තියෙනවා හරිද? මේ පෙරහැරකාරී මොහකාරී පෙරටුව ගමන් කරන්න දෙන්න. දැන් පළවෙනියටම ගමන් කරන්න දෙන්න පොලිමක. එයාට අර පෙරටුව ගමන් කිරීම නිසා උපදිනවා මානිය. අන්න ඒකට කියනවා පූරෙක්කාරමානිය. කියන්නේ මේ තමම් කලින් යනවා කියලත් මානියක් උපදිනවා. ඔය තමයි ඇත්ත. මහා පිරිවර නිසා උපදිනවා පරිවාරමානිය. වස්තුව නිසා උපදිනවා භෝගමානිය. ශරීර වර්ණය නිසා උපදිනවා වන්නමානිය. ඊළඟට තමන් බොහොම ඇසූ පිරූක්තෙන් ඇති කෙනෙක් නම් ඇසූ බැලූ දේ නිසා තමන්ට උපදිනවා සුතමානිය කියලා මානියක්. මේ වගේ මේ උඩගුකම නැත්තම් මානියට කියන සවත්නමත් මේ උඩගුකම මේ උඩගුකම බොහෝ ප්‍රභේද ඇති එකක් බවට අපි ඔක්කොම දැනගන්න ඕනේ. ඒ නිසා මේ මානිය හොඳට තේරුම් අරගෙන මේ මානියේ ස්වභාව ලක්ෂණ වටහාගෙන මේ මානිය දුරු කරන්න කවුරුත් උත්සාහ කළ යුතුමයි. හරි? හොඳයි. දැන් ඔන්න චෛතසික තුනක් ගැන අපි කතා කරගෙන ඉවරයි. දැන් පින්වතුන්ලට තේරෙනවද මේවා අහනකොට මේ අභිධර්මයේ නෙමෙයි. හරිද? මේවා අහනකොට මේවා Tamanගේ ජීවිතයට කොච්චර වටිනවද කියලා. ඔය පිටුතරණිය හිතෙන්නේ ධනෙ දෙයනේ මේවා හරි වටිනවනේ අපේ ජීවිතේට. අපි තුල මේ අකුසල ධර්මතා තියෙනවා. දැන් ඔබට තේරෙනවද මේ අභිධර්මයේ වටිනාකම? ඔබේ සිතේ පහළ වෙන සෑම අකුසලයකම ස්වභාව ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන මේවා දේශනා කළේ ඇයි කියලා දැන් තේරෙනවද? මේවා මතක තියාගෙන හරි මේ එකින් එක ඔබට කියලා දෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? මගේ රත්තරන් පින්වත්නි මේවා ඔබ දැනගත යුතුමයි. මේවා ඔබ දැනගත්තේ නැත්නම් මගේ රත්තරන් පින්වත්නි කොහොමද ඔබ ඉදිරියට පාතබන්නේ? කොහොමද මේ සංසාර වෘත්තය කෙලවර කරන්නේ? කොහොමද මේ සංසාර ජීවිතෙන් එතර වෙන්නේ? කොහොමද මේ ස්වභාව ධර්මයේ හැදිච්ච ක්‍රියාවලිය law of the nature කොහොමද මේ ස්වභාව ධර්මයේ නීතිය පිළිබඳව ඔබ දැනගන්නේ? ස්වභාව ධර්මයේ නීතිය ගැන දැනගන්නේ නැතුව කොහොමද ස්වභාව ධර්මයට කලකිරෙන්නේ? මේ ලෝකයට කලකිරෙන්නේ. ලෝකයේ පිළිබඳව දැක්මක් නැතුව කොහොමද ධර්ම අවබෝධය කරන්නේ? එනිසා පින්වත්නි මේක ඔබ දත යුතුමයි. මේ ඔබ දැනගත යුතුමයි. මේ ඔබ දැනගත්තේ නැත්නම් මගේ පින්වත්නි ඔබට කිසිම දාක ධර්ම අවබෝධය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හරි? මේ ඒ නිසා අභිධර්මයේ කියන්නේ පින්වත්නි මේ 아무තු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මම හැමදාම කියන්නේ ඒකයි. ධර්මයේ කියන්නේ ස්වභාව ධර්මයේ ගැන අපිට කියපු දේශනාව. ධර්මයේ කියන්නේ අපිට ස්වභාව ධර්මයේ ගැන කියපු දේශනාව. ඒ පින්තුල්ලාට දැන් මේ ආපු කොරෝනා වසංගතයත් එක්ක ඕන තරම් මේ ධර්මයේ පිළිබඳව හිතන්න අවස්ථාවක් තියෙනවා.
සර්ව බලධාරී දේවවාදී නිර්මාණවාදී ආගම් කෝවද ද ඔක්කොම වහලා කෝ මිනිස්සුන්ට සුවය සතුට ගෙනාපු මෙහෙවල් මම කියන්නේ ඒවා මේ බෞද්ධ ජනතාවක් හෝ වෙනත් පින්වත්නි අපිට බෞද්ධ අරක මේක කියලා එකක් නෑ. දැන් බලන්න මම උදාහරණයක් කියන්න දැන් කොරෝනා කියනවනේ. කොරෝනා හැදෙන්නේ නැති වෙන්න අපි මේ ඉල්ලීම් කර කර ඉඳලා හරියනවද? කාගෙන්වත් ඉල්ල හිටියට කොරෝනා හැදෙන්නේ නැද්ද? හැදෙනවනේ. හැබැයි ඔන්න අපිට කොරෝනා වලින් ගැලවෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මොනවද කොරෝනා හැදෙන්නේ කොහොමද? අත් දෙක හේදුවේ නැත්තම් ඒ වගේ හැදෙන්න පුළුවන්. අතේ විස බීජ. විස බීජ වලින් පරිස්සම් වුණේ නැත්තම් අන්න බලන්න හේතුව නිසායි හැදෙන්නේ. ඒ නිසා අපි හොඳට අත් හේදුව අර කියපු තරම් දුරපරතර තියාගෙන හිටියෝ. පරිස්සමින් දේවල් ටික පරිහරණය කරොත් හේතුව නැති කරද්දි මොකක් වෙනවද? කොරෝනා හැදෙන්නේ නැහැ. හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති. ඔන්න බලන්නකො බුදුදහම ඕක නෙමෙයි. එනිසා 2050 2060 2070 වෙනකොට මේ ලෝකේ බොහෝ දෙනෙක් අදහන ආගම් බවට බොහෝ දෙනෙක් පිළිගන්න ආගම් බවට මේ බුදුදහම පත් වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ස්වභාව ධර්මී නීති අපිට කියලා දුන්නේ. සමේ ස්වභාව ධර්මයට එරෙහිව යන්න නෙමෙයි. මේ තමයි ලෝක ස්වභාවය කියලා දැනගෙන මේ ලෝකෙන් අත මිදෙන මාර්ගය කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. සමේව දැනගෙන පින්වත්නි මේ පරමාර්ථ ධර්ම ආදිය තාම වටිනාකමකින් යුක්තව ඉගෙන ගන්න අමාරුවෙන් ඉගෙන ගන්න මේවා ඉගෙන නොගෙන සංසාරගත රෝගය කෙලවර කරගත්තේ නැති වුණොත් මං හැමතිස්සෙම මතක් කළේ තවත් කොරෝනාවරු 100,000 ගණනක් ඔබේ සංසාර ජීවිතේම විනාශ කළා දාවි. නිසා ධර්ම දේශනාවට ලැබිච්ච කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. පින්වත්නි ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු ධර්මඥානය ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය වීම පිණිස කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබීම පිණිස ගෞතම සාසනයේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගැනීම පිණිස ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීම පිණිස සුඛා පටිපදා කිප්පවිඤ්ඤාවකින් ධර්ම අවබෝධය වීම පිණිස පවතින උතුම් ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණමය කුසලයක් ධර්ම දේශනාමය කුසලයක් බවට පත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ඔබ නමින් මේ පරිලෝක යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. 30 වසරක කුරුළු යුද්ධයෙන් රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. නැවත වාරයක් මේ භවගාමී ගමනට නොඇටි උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අවසාන වශයෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා විහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මෙපින් අනුමෝදන් වේවා. දෙව්ලොව සෙනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ගාථා කියන්නේ ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිත්ති තස්සපුවේ ධර්ම දේශනාව කොතරම් වැදගත් වුණාද කියලා ඔබට හිතෙනවා ඇති. ප්‍රශ්න තියෙනවා නම් අපිට ලියලවන්න අපි ඉදිරියේදී ඒ ප්‍රශ්න අපි හමුදුරන් වහන්සේ වෙතට යොමු කරලා පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනින්. ඔබ ලියන්න ඕන මෙන්න මේ ලිපිණයට ඉරිදා සිත්ති තස්සපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ. ඉරිදා සිත්ති තස්සපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිණයට ලියන්න. අපි විරාමයකට ගිහිලින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවතත් හමු වෙනවා. පූජනීය කිරුළපන ධම්මවිචේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා උතුම් වූ ධර්මාවබෝධය උන්වහන්සේට මේ ගෞතම සසුන තුළදීම ලබන්නට මේ කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට යමු වෙනවා.